ප්‍රේක්ෂක කතෝලික ඔබගෙන් මම එක්තරා ප්‍රශ්නයක් අහන්නට කැමතියි. ඔබට අවස්ථාවක් ලැබුණොත් ඔබ වෙනුවෙන් තමන් වහන්සේගේ ජීවිතේ පූජා කළ ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන්ම ඔබේ ජීවිතය පරිත්‍යාග කරන්නට ඔබ සූදානම්ද ඔබේ ජීවිතය උන්වහන්සේ වෙනුවෙන් යාග කරන්න? එයාකාරයෙන් තමන්ගේ රුධිරය අවසානයේ තෙක්ම වගුරුවපු එක්තරා වීර සෙන්පතියෙක් වුණු ශුද්ධවන්තයෙක් පිළිබඳව අද මම සූදානම් ඔබත් සමග බෙදා ගන්නට. ඔබ හැමතෙම ජේස් පිහිටයි සල්වි මරියා. ඔබත් සමග අද දවසේ එකතු වෙන මම සහෝදරය ආශාන්. එන්න එකතු වන අපත් සමග ශුද්ධ සෙබස්තියන් මුනිතුමාගේ ජීවන චරිතය පිළිබඳව විදක් දැනගන්නට. ශුද්ධ සෙබස්තියන් මුනිතුමාගේ ජීවන චරිතයේ මුල් කොටස් පිළිබඳව මුල් අවධිය පිළිබඳව කරුණු බොහෝ සෙයින් අඩු වුණත් සමහර මූලාශ්‍රවල සඳහන් වෙනවා. උන්වහන්සේ ප්‍රංශයේ ඒ කියන්නේ ගෝල් දේශයේ නර්බෝන් නුවර ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස තුල අතර කාලවකවානුවක උන්වහන්සේ උපත ලැබූ බවට. උන්වහන්සේ පසු කාලීනව රෝමේ අධිරාජ්‍යයේ හමුදාව තුල ඉතා සෙම්පතියෙක් හැටියට වැදගත් තනතුරක් දැරුවා. ශුද්ධ සෙබස්තියන් මුනිතුමා කතෝලිකයෙකු වුණත් උන්වහන්සේ තමන්ගේ කතෝලික විශ්වාසය අභ්‍යාස කළේ බොහොම රහසිගතවයි. උන්වහන්සේ රහසිගතව කතෝලිකයන්ට සහාය වෙමින් හමුදාව තුළ ඔක්තුකාරයෙකු ලෙසත් ක්‍රියා කරනු ලැබුවා. උන්වහන්සේ ලද අත්දැකීම් උන්වහන්සේ ආධාර කරගත්තා කතෝලිකයන්ට ඔවුන්ගේ විශ්වාසය වඩාත් ආරක්ෂා සහගතව අභ්‍යාස කරන්නට පුළුවන් වන සැටියට. ශුද්ධ සෙබස්තියන් මුනිතුමා මේ ආකාරයෙන් ජීවත් වෙනකොට එක්තරා කාලවකවානුවකදී මේ රෝමේ හමුදාව තුළ වැදගත් තනතුරක් දරපු මාක් සහ මාසලින් කියන මේ පුද්ගලයන් දෙදෙනා ඔවුන් කතෝලිකයොන් ඔවුන් මේ පුද්ගලයන් දෙදෙනා ඉතා වැදගත් පවුලකට අයත් වුණත් ධනවත් පවුලකට අයත් වුණත් ඔවුන් කතෝලිකයන්ව ජීවත් වීම නිසා ඔවුන්ව සිරභාරයට ගැනුණා. ඒ කාලයේදී අධිරාජ්‍යව සිටපු දියෝක්ලේසියානු අධිරාජ්‍යය මගින්. මේ කාලවකවානුව තුලදී කතෝලිකයන් දැඩි ලෙස පීඩනයට පාත්‍ර වුණා. කතෝලිකයන් ජීවත් වන්නට තිබුණේ බොහොම අනාරක්ෂිත කාලවකවානුවක්. මේ කාලය තුලදී මේ මාක් සහ මාසලින් කියන පුද්ගලයන් දෙදෙනාව සිරභාරයට ගත්තායින් පසුව ඔවුන්ගේ පවුලේ සමාජිකයන් ඔවුන්ගේ දරුවන් පැමිණ ඇවටිලි කරා මේ දෙදෙනාට පුළුවන් තරම් ඉක්මනින් ඔවුන්ගේ විශ්වාසය අතාරින්නට අවශ්‍යයි කියලා. මාක් සහ මාසලින් මුලදී තමන්ගේ ජීවිතයන් ජේසුස් වෙනුවෙන් පූජා කරන්න බොහෝසේ ආශාවෙන් පසු වුණත් තමන්ගේ පවුලේ සමාජිකයන්ගේ ඇවටිල්ල මත මේ දෙදෙනාගේ විශ්වාසය කෙමෙන් ව්‍යාකූල වෙන්න පටන් ගත්තා. ශුද්ධ සෙබස්තියන් මුනිතුමාට මේ පිළිබඳව දැනගන්නට ලැබෙනවා. උන්වහන්සේ විගස යනවා මාක් සහ මාසලින් කියන මේ සහෝදරයින් දෙදෙනාව හමු වෙන්නට. උන්වහන්සේ මේ දෙදෙනාම හමු වෙලා ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් වන විදිහට ඔවුන්ට කතා කරන්න පටන් ගත්තා. ශුද්ධ සෙබස්තියන් මුනිතුමාට සවන් දුන්නායින් පස්සේ මාක් සහ මාසලින් තුල ජේසුස් වහන්සේ කෙරෙහි තිබුණ විශ්වාසය තව තවත් වර්ධනය වුණා. ඔවුන් සූදානම් වුණා වඩාත් ශක්තිමත් ආකාරයකින් ජේසුස් වහන්සේ වෙනුවෙන් තමන්ගේ ජීවිතයන් පූජා කරන්නට. මේ කාලය තුලදීම මේ සිර කඳවුර බාරව හිටපු නිකොස්ත්‍රාතුස් කියන සිරමුලා දෑනියාගේ බිරිඳ වුණු එක්තරා කාන්තාවක් අන්‍යාගමික කාන්තාවක් ඇයට කතා ශක්තිය තිබුණේ නැහැ. ඇය ගොළු කාන්තාවක්. මේ කාන්තාව හමු වෙන්නට පැමිණියා ශුද්ධ සෙබස්තියන් මුනිතුමාව. ශුද්ධවන්ත කතෝලිකයෙක් කියලා දැනගත් මේ ශුද්ධ සෙබස්තියන් මුනිතුමා ඉතා භක්තිවන්ත කතෝලිකයෙක් කියා දැනගත්තු නිසාවෙන් මේ කාන්තාව පැමිණිලා ශුද්ධ සෙබස්තියන් මුනිතුමාගෙන් ආයදියා තමන් වෙනුවෙන් යාඥා කරන්නට කියලා දෙවියන් වහන්සේගෙන් තමන්ට සුවය ලැබෙන ලෙස ඉල්ලමින්. ශුද්ධ සෙබස්තියන් මුනිතුමා යාඥා කළා මේ කාන්තාවට තමන්ට නැති වෙලා තිබ්බ කතා ශක්තිය නැවතත් ලැබෙනවා. මේ සිද්ධියෙන් පස්සේ ඇගේ සැමියා වුණු නිකොස්ත්‍රාතුස් ඇතුව මහා පුද්ගල කණ්ඩායමක් සිත් හැරිලා කතෝලික ආගම වැළඳ ගන්නට පටන් ගන්නවා. පසුව බොහොම කෙටි කාලයකින් දියෝක්ලේසියානු අධිරාජ්‍ය කතෝලිකයන්ට පීඩා කරපු දියෝක්ලේසියානු අධිරාජ්‍ය වහන්සේ උරණ වෙලා මේ සිද්ධියෙන් පස්සේ
තීරණය කරනවා මේ හැම කෙනෙක්ගේම ජීවිතයන් විනාශ කරන්න. දියොක්ලේසියානු අධිරාජයා විශේෂයෙන් කෝප වෙනවා ශුදෝ සෙබස්තියන් මුන්ද්‍රයා නිසා. මොකද තමන්ගේ විශ්වාසවන්ත මිතුරෙක් මෙයාකාරයෙන් තමන්ව පාවා දීමකට ලක් කරයි කියලා ඔහු හිතුවේ නැහැ. ඉතින් ඔහු ඉතා කුරිරු ආකාරයකින් ශුදෝ සෙබස්තියන් මුනිතුමාව මරා දමන්න තීරණය කළා. ශුදෝ සෙබස්තියන් මුනිතුමාව අඩ නිරුවත් කරලා උන්වහන්සේව ගසක ගැට ගහලා හේවායන් කණ්ඩායමක් ඉදිරිපසින් තබලා ඔවුන්ට අණ කරනවා ශුදෝ සෙබස්තියන් මුනිතුමාට දුනු ඊතල වලින් විදින්නට. ඒ අණ ඉෂ්ට කලයින් පස්සේ මේ හේවායන් හිතනවා ශුදෝ සෙබස්තියන් මුනිතුමා දැනටමත් ජීවිතෙන් තුරන් වෙලා ඇති කියලා. උන්වහන්සේගේ මල සිරුර අතහැරලා දමලා වුන් යනවා නැවතත් තමන්ගේ ස්ථානය බලා. ශුදෝ සෙබස්තියන් මුනිතුමාගේ ශරීරය අරන් භූම දාන කරන්නට එතන පැමිණි එක්තරා ශුද්ධවන්ත කාන්තාවක් උන්වහන්සේගේ සිරුර බෑවයින් පස්සේ එම ගසෙන් ඇයට තේරෙන්න පටන් ගන්නවා ශුදෝ සෙබස්තියන් මුනිතුමා තවමත් මිය ගොසින් නැති බවට. ඉතින් ඇය ශුදෝ සෙබස්තියන් මුනිතුමා විගස අරගෙන ගිහිල්ලා එතුමාට සාත්තු සප්පායම් කරලා නැවතත් එතුමාගේ ශරීර සෞඛ්‍ය යථා තත්ත්වයට පත් කරනවා. ඒ වුණත් ශුදෝ සෙබස්තියන් මුනිතුමා පලා ගියේ නැහැ. උන්වහන්සේ නැවත යන්නේ ඍජුවම දියොක්ලේසියානු අධිරාජයා දිහාවට. දියොක්ලේසියානු අධිරාජයා ඉදිරියට ගියයින් පස්සේ දියොක්ලේසියානු අධිරාජයා මහත්සේ විස්මයට පත් වෙනවා. මොකද ඔහු හිතුවේ ශුදෝ සෙබස්තියන් මුනිතුමා මේ වන විට මරණයට පත් වෙලා ඇතේවි කියලා. ශුදෝ සෙබස්තියන් මුනිතුමා දියොක්ලේසියානු අධිරාජයා වෙතට ගොස් උන්වහන්සේට තදින් බැනවදින්නට පටන් ගන්නවා. ඔහු කතෝලිකයන්ට එරෙහිව දියත් කරපු පීඩාකාරී තත්වයට එරෙහිව. පුදුමෙන් මේ දෙස බලා හිටපු දියොක්ලේසියානු අධිරාජයා නැවත පියවිසිහියට පත් වෙලා විගස තමන්ගේ හේවායන්ට අණ කරනවා වහාම ශුදෝ සෙබස්තියන් මුනිතුමාව ඒ ස්ථානයේදීම මරා දමන්නට කියලා. හේවායන් පැමිණිලා ශුදෝ සෙබස්තියන් මුනිතුමාට ක්‍රූර අන්දමින් දඬු මුගුරුවරින් පහර දීලා එතනම මරණයට පත් කරනු ලබනවා. මිලාන් නගරයේ අද වන විටත් උන්වහන්සේගේ සිරුර භූම දාන කරපු ස්ථානය මත සීදාස්ථානයක් ගොඩනගලා තිබෙනවා. ලෝ වටා විශ්වාසකින් එතනට රැස් වෙනවා ශුදෝ සෙබස්තියන් මුනිතුමාට තමන්ගේ ගෞරවාචාරය පුද කරන්න. ඉතින් ශුදෝ සෙබස්තියන් මුනිතුමා අපි හැම කෙනෙක්ගේම ජීවිතවලට විශේෂ ආකාරයෙන් 21 වන සියවසේ මේ වසර පුරාවට අපට විශේෂයෙන් මැදහත් වන ශුද්ධවන්තයෙක්. ඊට හේතුව මොකක්ද? ශුදෝ සෙබස්තියන් මුනිඳුරයා වසංගත රෝග සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජනතාව වෙනුවෙන් මැදිහත් වෙන ශුද්ධවන්තයෙක්. මධ්‍ය කාලීන යුගයේ පුරාවටත් එක්තරා රෝගයක් පැතිරිලා ගියා බියුබොනික් කියන වසංගතයක්. මේ වසංගතයේ දරුණු ආකාරයෙන් පැතිරිලා ගියාම විශ්වාසකයන් කතෝලික විශ්වාසකයන් කෙලින්ම ගියේ ශුදෝ සෙබස්තියන් මුනිතුමාගේ සරණ හොයාගෙනයි. උන්වහන්සේගේ සරණ පැතීම නිසා මේ මධ්‍ය කාලීන යුගයේ පුරාවටම අවස්ථා රැසකදී ජනතාව මහත්සේ වරප්‍රසාදයන් ලැබුවා තමන්ගේ රෝගවලින් සුවය ලබන්නට. ඒ නිසාම කොරෝනා වසංගතයේ දැඩිව පැතිර යන මේ කාලවකවානුව තුල පුරාවටම අපට යාඥා කරන්නට සුදුසු ශුද්ධවන්තයෙක් නොවේද මේ ශුදෝ සෙබස්තියන් මුනිතුමා? ඒ නිසා අපි යාඥා කරමු උන්වහන්සේගේ මේ රෝගය නිසා ඇති වී තිබෙන මේ ව්‍යසනයෙන් විතරක් නෙමෙයි මේ රෝගය නිසා අපේ කතෝලික විශ්වාසයට පවා ඇති වෙලා තියෙන බලවත් හානියෙන් අපේ විශ්වාසකින්ව බේර ගන්න කියලා විශේෂ ආකාරයෙන් උන්වහන්සේට යාඥා කරමු. උන්වහන්සේගේ බලය ඉල්ලලා අපි උන්වහන්සේගේ පිහිට අයදිමු. ඒ පමණක් නොවේ. ශුදෝ සෙබස්තියන් මුනිතුමාගේ ජීවිතය දිහා අපි අවධානය යොමු කළොත් අපි දකිනවා උන්වහන්සේ අභීත සෙන්පතියෙක්. ජේසුස් වහන්සේ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරන්න දෙවරක් හිතුවේ නැහැ. තරුණ සෙන්පතියෙක් ඕනෑතරම් සැප සුඛ විහරණයෙන් ජීවත් වෙන්නට අවස්ථාව තියෙද්දිත් දුක් විඳිමින් උන්වහන්සේ සූදානම් වුණා ජේසුස් වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න. මොකද එතුමා තීරුම් අරන් හිටියා ජේසුස් වහන්සේගේ සුභාරංචි වචන. මොනවද ඒ වචන? ජේසුස් වහන්සේ පවසපු යමෙක් මුළු ලෝකෙම ලබා ගතත් තමන්ගේ ආත්මය නැති කරගතහොත් ඉන් නැති ඵලය කුමක්ද? මේ වචන තේරුම් ගත නිසා උන්වහන්සේ තමන්ගේ ජීවිතය ජේසුස් වෙනුවෙන් පූජා කළා. අද අපි කතෝලිකයන් සූදානම්ද ජේසුස් වෙනුවෙන් අපේ ජීවිතේ පරදුවට තබන්න? ජේසුස් වෙනුවෙන් ජීවිතේ පරදුවට තබනවා කියලා මම ඔබට කියන්නේ ඔබේ රුධිරයේ වැගිරවීම විතරක් නෙමෙයි. ලෝකයේ යක්ෂයා සහ මාංශය යන මේ ත්‍රිවිධ සතුරන් අපව පාපයට පොළඹවන මේ සතුරන්ට එරෙහිව ආත්මික යුද්ධයක් දියත් කරන්න ඔබ සූදානම්ද?
කතෝලික අපි බොහෝ වෙලාවට අපේ දේවස්ථානවල අපේ දේවස්ථාන සමිති සමාගම්වල බොහෝ ආකාරයෙන් ක්‍රියාකාරී විදිහට සහභාගී වෙලා අපි උත්සාහ කරනවා සුද්ධෝස බවට සහාය දක්වන්න. ඒ හොඳයි. අතිවිශිෂ්ටයි. ඒ වුණත් අපේ කතෝලිකත්වයේ සීමා වෙන්න ඕන එතනට විතරද? අපි කතෝලිකයෝ හැටියට අපේ ආත්මයන් පවා ජේසුස් වෙනුවෙන් කැප කරන්නට සූදානම් වෙන්න ඕන. විශේෂ ආකාරයෙන් බොහෝ විශ්වාසකයින් තමන්ගේ ආත්මයන් නැති කරගන්නවා මේ කාලවකවානුව තුල අපිරිසිදුකමේ පාපයට එරෙහිව සටන් නොයදීම නිසා. පුද්ගලයන් තමන්ගේ ශරීරයේ තමන්ගේ අපිරිසිදු සිතුවිලි දමනය කරගන්න බැරි වීම නිසා යක්ෂයාට බිලි වෙලා තියෙන තත්වයක් අපිට දකින්නට ලැබෙනවා. විශේෂයෙන් තරුණ පරම්පරාව. බලන්න අපිරිසිදු කමේ පාපයට වැටිලා අපායට යන්න ඕන තරම් අවස්ථාවන් අද අපිට තිබිලා තියෙනවා. ස්වර්ගයට යන්න තියෙන අවස්ථාවන් කොච්චර අඩු වුණත් අද වෙනකොට අන්තර්ජාලය, ජංගම දුරකථනය, රූපවාහිනිය මේ ආකාරයෙන් අපිට අපාය දිහාවට යන්න ටිකට්පත් එක අතකින් බැලුවොත් ඕන තරම් අපිට දක්නට ලැබෙනවා මේ සමාජය තුළ. ඒ විතරක් නෙමෙයි මත්ද්‍රව්‍ය නිසා මේ ආකාරයෙන් තමන්ගේ තරුණ ජීවිත සම්පූර්ණයෙන්ම අපාය දිහාවට අරගෙන යන තත්වයක් තමයි අද අපිට උදා වෙලා තියෙන මේ වත්මන් සමාජය තුළ. ඒ නිසා සුදෝ සෙබස්තියන් මුනිතුමාගෙන් විශේෂයෙන් වරප්‍රසාද අයදිමු තරුණ පරපුර වෙනුවෙන්. විශේෂයෙන් අපේ රටේ තරුණ පරපුර වෙනුවෙන්. මොකද සුදෝ සෙබස්තියන් මුනිතුමා අපිට නුහුරු නුපුරුදු චරිතයක් නෙමෙයි. අපේ කුඩා කාලේ පටන්ම අපිට බොහොම සමීප චරිතයක් තමයි සුදෝ සෙබස්තියන් මුනිතුමා. එතුමා ගැන දන්නේ නැති පුද්ගලයෙක් මේ රටේ හොයාගන්නවත් බැරි තරම්. ඉතින් එතුමාගෙන් විශේෂ වරප්‍රසාද අයදිමු අපේ රට වෙනුවෙන් අපේ තරුණ පරපුර විශේෂ ආකාරයෙන් බේරගන්න කියලා මේ අපිරිසිදු කමේ වසංගතෙන් අන් හැම දෙයකටම වඩා මද්ද්‍රව්‍ය වලින් බේරගන්න කියලා ඉල්ලමු සුදෝ සෙබස්තියන් මුනිතුමාගෙන් විශේෂ ආකාරයෙන්. ඒ නිසා මේ වරප්‍රසාද ඉල්ලමින් ජනවාරි 20 වෙනි දින තමන්ගේ මංගල්‍ය සමරන සුදෝ සෙබස්තියන් මුනිතුමාගේ මධ්‍යස්ථකම ඉල්ලලා විශේෂයෙන් කතෝලික අපි හැම කෙනෙක්ම යාඥා කරමු උන්වහන්සේගේ පීඨ ආයදිමු. සුදෝ සෙබස්තියන් මුනිදුනි අප නිසා යාඥා කළ මැනව. ඉතින් ඔබ හැම කෙනෙක්ටම ජේසුස් පීඨයි සල්වේ මරියා.